නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි, අද උතුම් ධර්ම දාණය නොම්බර 2 ලෙව්ල කැටවල මහනුවර යන ලිපිනේ පදිංචි පින්වත් සමිත් අබේකෝන් මහත්මයා සහ කරුණා හේරත් මහත්මිය විසිනුයි සිද්ධ කරන්නේ. මීට වසර 5කට ඉහතදී මිය පරලොව යෙදුණු පින්වත් ලීලාවතී මෑණියන්ට පින් අනුමෝදනා කරන අදහසිනුත්, ඒ වගේම තමන්ගේ නමින් මියයන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට පින් අනුමෝදනා කරන අදහසිනුත් අද පින්වතුන්ලා ධර්ම දානමය පින සිද්ධ කරනවා. පින්වතුනේ, ධර්ම දානය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න කරන උදව්වක්. මේ උදව්ව ලෝකයට කළේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා තමයි අහන දෙයක් හේතු කරගෙන මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ ලෝකයට දායාද කළේ. අහන දේ හේතු කරගෙන මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ කුමක් ඇහුවොත්ද? ධර්මය ඇහුවොත්. බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් ඒ ධර්මය අහන කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙනවා. කොහොමද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ධර්මය අහන කෙනාටයි ශ්‍රද්ධාව ලැබෙන්නේ. ධර්මය අහන කෙනාටයි වීරිය ලැබෙන්නේ. ධර්මය අහන කෙනාටයි සිහිය ලැබෙන්නේ. ධර්මය අහන කෙනාටයි සමාධිය ලැබෙන්නේ. ධර්මය අහන්න ලැබෙන කෙනාටයි ප්‍රඥාව ලැබෙන්නේ. ප්‍රඥාව කියන දේ යම් කෙනෙකුගේ ජීවිතයට ලැබුණා නම් ප්‍රඥාව ලද සැනින් එයා ජීවිතේ ටික ටික දියුණුව කරාම අරගෙන යනවා. ප්‍රඥාව ලද කෙනා දියුණුව පැත්තටම යනවා, ශ්‍රේෂ්ඨත්වයේ පැත්තටම යනවා, පිරිහෙන්නේ. ප්‍රඥාව නොලැබෙන තාක් පිරිහෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා ගොඩාක් ධන සම්පත් වලින් වැඩෙන එකට, ගොඩාක් භෝග සම්පත් වලින් වැඩෙන එකට, ගොඩාක් කීර්ති ප්‍රශංසා වලින් වැඩෙන එකට, දැනුගත්කම් වලින් වැඩෙන එකට, තමන්ට වටේට ඉන්න ඥාති පිරිවර තමන් අඳුනන අයගෙන් වැඩෙන එකට, මේවට මිනිස්සු කියනවා වැඩිම සාර්ථකත්වයේ දියුණුව. මිනිස්සු මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වුණත් මහණෙනි, ඒක හැබෑ දියුණුවක් නෙවෙයි. හැබෑම දියුණුව කුමක්ද? ප්‍රඥාවෙන් වැඩිමයි. කෙනෙක් ප්‍රඥාවෙන් දියුණු වෙලා ගියා නම් ආන් ඒ කෙනාට කියන්න පුළුවන් දියුණුව කරා යන කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, පිරිහීම කියලා මේ ලෝකේ නොයෙක් දේවල් කතා කරනවා. මිනිස්සු සල්ලි භාගේ නැති වෙලා පිරිහිලා ගියොත් ඒකට මිනිස්සු කියනවා අපේ සල්ලි භාගේ නැති වුණා කියන්නේ පිරිහීම නොවේ. භෝග සම්පත් නැති වුණා කියලා කියන්නේ පිරිහීම නොවේ. තමන්ගේ ප්‍රසිද්ධිය නැතුව ගියා කියන්නේ පිරිහීම නොවේ. තමන්ගේ වටේ ඉන්න පිරිස නැතුව ගියා කියලා කියන්නේ පිරිහීම නොවේ. මෙහිම මිනිස්සු කතා වෙනවා. අදටත් පේනවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඒක හැබෑ පිරිහීම නොවේ.
හැබෑවටම පිරිහීම කුමක්ද? ප්‍රඥාවෙන් පිරිහීමයි. බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට මේ ලෝකයට ප්‍රඥාව ලබා දීදී වැඩම කළා. 45 වසරක් පුරාවටම භාග්‍යතුන් වහන්සේට තිබුණේ මේ සත්‍යයට ප්‍රඥාව ලබා දීමේ අවශ්‍යතාවය. ප්‍රඥාව ලබා දීම උදෙසා බුදුරජාණන් වහන්සේ 45 වසර පුරාවටම ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයට දායක වෙලා ඒ ධර්ම ප්‍රචාරය තවදුරටත් ව්‍යාප්ත කරගෙන ගියා. පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. අද පින්වතුන් ධර්ම දානයකට දායකත්වයේ දරනවා. පින්වතුන්ලාම ධර්ම දානයක් අද මේ සිද්ධ කරනවා. ලෝකයට සිරි සදහම් පද අසන්නට ලැබෙනවා. මේ දහම් පද අහද්දී අනික් අයගේ ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන කෙනා ඒ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව දියුණු කරගන්නවා. තමන්ගේ වීරිය දියුණු කරගන්නවා. තමන්ගේ සිහිය දියුණු කරගන්නවා. තමන්ගේ සමාධිය දියුණු කරගන්නවා. තමන්ගේ ප්‍රඥාව තව තව දියුණු කරගන්නවා. ඒකට ප්‍රඥාව ලැබෙන්නේ නැපේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ දහංචාරිකාවේ වැඩම කරන ගමන් තුල්ලකොට්ටිත කියලා ගමකට වැඩම කළා. ඒ ගම්මානේ සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ ගම්මානයක්. ඒ තුල්ලකොට්ටිත ගමේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියන ආරංචිය පිංගුතුනේ වේගෙන් පැතිරිලා ගියා. බුදුරජුන් සම්බන්ධයෙන් කල්යාණ කීර්තිරාවයක් ගුණරාවයක් මිනිසුන්ට අහන්න ලැබුණා. කොහොමද අහන්න ලැබුණේ? ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ අරහං රහතන් වහන්සේ නමක්ලු. කෙලෙස් නැල්ලු. උන්වහන්සේ රාගය දුරු කරලලු, ද්වේෂය දුරු කරලලු, මෝහය දුරු කරලලු, සියලු කෙලෙස් නැසලාලු උන්වහන්සේ වැඩ ඉන්නේ. එහෙම අහන්න ලැබුණා. සම්මා සම්බුද්ධ ගුරුවරයෙකුගේ උපදෙස් නැතුව මුළු ලෝකෙම අවබෝධ කරලලු, හැමදේම අවබෝධ කරලලු, විද්‍යාචරණ සම්පන්න අවබෝධයට අනුව ඒ උත්තමයන් වහන්සේ ජීවිතෙත් ගත කරනවලු. සුගත දුක් පීඩා කිසිවක් නැති සුන්දර නිවනට ඒ උත්තමයන් වහන්සේ වැඩම කරලලු. ලෝකවිදු ලෝකයම අවබෝධ කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් නිදහස් වෙච්ච කෙනෙක්ලු. අනුත්තර පුරිස ධම්මසාරති මේ දෙව් මිනිසුන්ව දමනය කරන්ට ඒ උත්තමයන් වහන්සේ හරි දක්ෂයිලු. තත්තා දේව මනුස්සානං. දෙවියන්ට මනුස්සයන්ට දෙපිරිසටම ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන මාර්ගය ඒ උත්තමයන් වහන්සේ දේශනා කරනවලු. බුද්ධ අවබෝධ කරගත්ත දේ හරි පැහැදිලිව දේශනා කරනවලු. භගවා මේ ඔක්කොම ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි. ඔහොම බුදුරජාණන් වහන්සේ ගැන කල්යාණ කීර්ති රාවය පැතිරී ගියා ඒ කාලේ. දැන් අද කාලේ කොහොමද පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන අපිට අහන්න ලැබෙන්නේ? ඒ විදිහමනේ. අදත් අපිට බුදුරජාණන් වහන්සේ ගැන එහෙම අහන්න ලැබෙනවනේ. ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ වනසේක කියලා. එකලත් ඒකමනේ අහන්න ලැබුණේ. ඒ අහන්න ලැබෙනකොට තුල්ල කොට්ටිතේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගමන් කළා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු වනපියසට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව දැකලා හරි සන්තෝෂයටපත් වෙලා මිනිස්සු ඒ තැන්වල වාඩි වුණා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා අහගන්න. දහම් පදේ අහගන්න මිනිස්සු වාඩි වුණා. දැන් මේ වාඩි වෙන මිනිස්සු ඔක්කොම ධර්මයේ හැසිරෙන මිනිස්සුද? මේ මිනිස්සු නිවන් මාගේ ගමන් කරන අයද? චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඉලක්ක කරගෙන ඉන්න අයද? නෑ. එක එක වකර කර ඉන්න අය. මෙතන ගොවි මහත්තුරු හිටියා. මෙතන ව්‍යාපාරිකයෝ හිටියා. මෙතන දේශපාලඥයෝ හිටියා. නීක දේවල් කර කර ඉන්න අය. වෛද්‍යවරු ඒ තලේ හිටියා. ඊළඟට මේ කුලී වැඩ කරන කුලීකාරයෝ හිටියා. එක එක කටයුතු, එක එක්කෙනාට එක එක ඉලක්ක. ජීවිතවල එක එක ප්‍රාර්ථනා. ඒ ආපු මිනිස්සු අතරේ ඇතැම්
කාන්තාව විවාහපත් වෙලා කාලයක් දරුවෝ නැතුව අනේ මට දරු පැටියෙක් ලැබෙනවා නම් එහෙම හිතාගෙන හිටියා. එතෙන් තරුණ තරුණියෝ හිටියා. අපිට තාම මේ ආදර සම්බන්ධතාවයක් පවත්ව ගන්න බැරුව ගියානේ. එහෙම හිත ඉන්න හිටියා. ගොඩාක් දේ දැන් එහෙම කියනවා නම් කෙලවරක් නැති තරම් පිරිසක් එතන හිටියා අද කාලේ වගේමයි. අද කාලය එකලය කියලා එහෙම වෙනසක් නෙවෙයි මිනිසුන්ගේ සිතුම් පැතුම් වල. මිනිස්සු තම තමන්ගේ කටයුතු වල ඉද්දී තම තමන් නොයේ කටයුතු වලට වෙහෙසෙද්දී බුදුරජාණන් වහන්සේ ඒ මිනිසුන්ට දහම් පද දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ජීවිතය ගැන කියලා දුන්නා. ජීවිතය කියලා කියන්නේ මේ බඳු දෙයක්. ජීවිතය කියලා කියන්නේ අපි මෙසේ හසුරුවා ගත යුතු දෙයක්. ආන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්මයේ තියෙන පිංගුතුනේ එයනේ. අපිට ගොඩාක් වෙලාවට අපේ ජීවිතය ගත කරන ගමන්ම අමතක වෙනවා. ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද කියලා. බුදු කෙනෙක් ලෝකයට හඬ නගලා කියන්නේ ජීවිතය කුමක්ද කියලායි. ජීවිතය කියන එක ගැන අපි හොඳට තේරුම් ගත්තොත් ඒ ජීවිතේ තේරුම් ගැනීමට කියනවා ප්‍රඥාව කියලා. ජීවිතේ තේරුම් ගන්නවා කියන එක පින්වතුනි තනියෙන් කරන්න බෑ. තනියෙන් ජීවිතේ තේරුම් ගන්න යන හැම දිනාට වරදිනවනේ. තනියෙන් මං ජීවිතේ තේරුම් ගන්නවා කියලා කරන්න යන හැමෝම කොහේ හරි ගිහින් හිර වෙනවා. කොහේ හරි මතවාදයක හිර වෙනවා. ගැලවිල්ලක් නැහැ. තනියම ජීවිතේ එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ. තනියම ජීවිතේ තේරුම් ගන්න හැකි උනේ අපි සරණ ගියපු අපේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. තමන් වහන්සේ තනියම ජීවිතය කියන එක තේරුම් ගන්න සාරා සංකේය කල්ප ලක්ෂ වාරයක් පෙරම් පිරුවා. මහා පුණ්‍ය ශක්තියක් ඇති කරගත්තා. ඒ පුණ්‍ය ශක්තියෙන් මාරසේනා පැරද්දුවා. ඒ පරද්දලා තමයි පින්වතුනේ ජීවිතය ගැන දේශනා කරේ. ඒ දේශනාව ඇසුරින් මිසක් ජීවිතය කියන එක ගැන තනියෙන් තේරුම් ගන්න බෑ. ඒක හොඳට තමන්ගේ හිත ඇතුළට දාගන්න. ඒක මේ බණහන පින්වතුන්ලා හැම දිනම තමන්ගේ හිත ඇතුළට හොඳට කාවද්ද ගන්න. ජීවිතය ගැන මට තේරුම් ගන්න නම් ජීවිතය ගැන මට ප්‍රඥාව ඇති කර ගන්න නම් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. ඒකට වෙන පිළිවෙලක් නැහැ කියලා. ඔබ හිතන්න අපි සරණ ගියපු අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර ශ්‍රාවක රත්නය උනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා කාලේ තමන් අරගෙන ආපු නුවණක් ඒ උත්තමයන් වහන්සේට තිබුණා. ගිහි කාලෙම තිබුණා නුවණක්. හැබැයි ඒ නුවණින් ජීවිතය කියන එක මොන වගේ දෙයක්ද කියලා අවබෝධ කරගන්න තමන්ට තනියෙන් හැකියාවක් තිබෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් බලවත්ම කෙනා ඒ. ඊට වඩා ප්‍රඥාවෙන් බලවත් කවුරුත් නැහැ මේ තුන් ලෝකෙම. තමන්ට තනියෙන් බැරි වුණා තමන්ව තේරුම් ගන්න. තමන්ට තනියෙන් බැරි වුණා ජීවිතය කියන එක වටහා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඒ සතරපද ගාථාවක් අහන්නම සිද්ධ වුණානේ. අස්සජී මහරහතන් වහන්සේ ජීවිතේ සම්බන්ධයෙන් බුදුබණ පදේ කියන තාක් ප්‍රඥාව ඉපදුනේ නැහනේ. බුදුරජාණන් වහන්සේ ඒකනේ වදාළේ. එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ප්‍රඥාව කියන දෙය ජීවිතයක් තුළ සම්පූර්ණ දියුණුව ඇති කරවන ප්‍රඥාව කියන දෙය ඒ ස්වාමීනි මං කොහොමද ලබන්නේ? කතංසු ලබති පඤ්ඤං. එහෙම ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. කෙලෙස් නැසූ රහතන් වහන්සේලා විසින් නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා.
නිවනට පමුණන ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි. වෙන නිවනට පමුණන කිසිවක් ඇත්තේ නැහැ. නිවනට පමුණන ධර්මයේ යනු බුදුරජුන්ගේ ධර්මයයි. ඒ බුදුරජුන්ගේ ධර්මය නිකලෙස් රහතන් වහන්සේ නමක් වන බුදුරජාණන් වහන්සේද දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයද ඒ ධර්මයේ දේශනා කළා. අදටත් ශ්‍රාවක සංඝරත්නය තමයි මේ ධර්මය ආරක්ෂා කරගෙන ධර්මයේ දේශනා කර කර ධර්මය ලෝකයට කියා දීදී මේ ධහම පවත්වන්නේ. ඒ ධර්මය සුස්සූසා ආසාවෙන් අහන්න. අප්පමත්තෝ විචක්කනෝ ධර්මයේ කියා දෙන්නේ කුමක්ද කියලා තමන් හොඳට විමසන්න. ලබතේ පඤ්ඤං ඔබට ප්‍රඥාව ලැබේ. බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාළේ. ඒ නිසා පින්වතුනි අපි අපේ ජීවිතේ ප්‍රඥාව ලබනවා නම් ජීවිතේ දියුණුවක් කරා අරගෙන යනවා නම් බුදුබණ පද අහන්නම ඕන. ධර්ම දානය කරන පින්වතුන්ලට තව තවත් සතුට වෙන්න පුළුවන්. මේ මිනිසෙගේ ජීවිතේට ප්‍රඥාව ලබා ගන්න තියෙන එකම පිළිවෙල ධර්මයයි. අපි මේ ධර්මයේ දන් දෙනවා කියලා සතුට වෙන්න. බුදුරජාණන් වහන්සේ තුල්ල කොට්ටිතේ රැස් වෙච්ච පිරිසට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. සවන් යුගය යමාගෙන අහගෙන ඉන්න අයට බුදුරජාණන් වහන්සේගේ බණපදය ඇහෙනවා. උපනීයති ලෝකෝ අද්දෝ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතය කියලා කියන්නේ උපනීයති ජරාව මරණය කරා ඇදීගෙන යන එකක්. අද්දෝ ස්ථිර මොකුත් නැත්තේ නෑ. අපි ලද ජීවිතය කියලා කියන්නේ පින්වතුනි හැම තිස්සෙම ජරා මරණ පැත්තට ඇදීගෙන යනවා. අපි බලවත් වේගකින් පින්වතුනි ඇදී ඉන්නේ. හිමීට ඇදෙනව නෙවෙයි. අපි වේගෙන් ජරා මරණ කරා ඇදෙනවා. අසාමාන්‍ය වේගකින්. ඒ කොච්චර වේගයක්ද? බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඒ වේගයේ උපමාවෙන් වදාළා. මහණෙනි එක රජෙකුට අතිශයින්ම දක්ෂ දුනුආයෝ 4 දෙනෙක් හිටියා. ඒ දුනුආයෝ 4 දෙනාව කැඳවලා රජුරෝ කිව්වා එකිනෙකා සිව් දිසාවට හැරි හිටගනින්න. එතකොට එක්කෙනෙක් හැරුණා උතුරට, අනික් කෙනා හැරුණා දකුණට, අනික් කෙනා හැරුණා නැගෙනහිරට, අනික් කෙනා හැරුණා බටහිරට. රජුරෝ අණ කළා. දැන් ඔබලා හොඳට දුනුදිය ඇදගනින්න. දුනුදිය කියලා කිව්වේ අර දුන්නට ඊතලයේ තියලා නූල වැරෙන් ඇද්දා. ඒ තමයි දුනුදිය ඇදීම. දැන් ඔවුන් ඊතලයේ මුදා හරින්න සූදානම්. රජුරෝ එකම එක සංඥාවක් කරනකොට එක මොහොතේ මේ ඈතට විදින්න පුළුවන් දක්ෂ දුනුආයෝ තමන්ගේ ඊතල මුදා හැරියා. දැන් ඒ ඊතල ඈතට යනවා. යන්නේ සිව් දිසාවට. ඔතන හිටිය එක පුරුෂයෙක්. මේ පුරුෂයා අර ඈතට යන ඊතල 4ම බිම වැටෙන්න කලින් වේගෙන් දුවගෙන ගිහිල්ලා අල්ලන් ආවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඒ ඊතල අල්ලපු පුරුෂයාගේ වේගය ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊතල 4ක් විදිනකොට ඒ ඊතල 4 පස්සේ පන්නගෙන ගිහිල්ලා අල්ලන් එන්න ඕනේ. ස්වාමීනි එක ඊතලයක් විදිනකොට ඒ ඊතලයේ පසුපස හඹාගෙන ගිහිල්ලා වැටෙන්න කලින් ඇල්ලුවත් එපමණකිමුත් ඔහු වේගවත් කෙනෙක්. ඊතල 4ක් අල්ලන කෙනාගේ වේගය ගැන ස්වාමීනි කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඊතල 4ම අල්ලන කෙනාට යම් වේගයක් තියනවාද? ඊට වඩා වේගයක් තියෙනවා ඉර හඳට. ඉර ඊට වඩා වේගෙන් ගමන් කරනවා. හඳ ඊට වඩා වේගෙන් ගමන් කරනවා. මහණෙනි ඉර හඳ යම් වේගකින් ගමන් කරනවාද? ඊට වඩා වේගෙන් ඉරට අධිග්‍රහිත දෙවියෝ ගමන් කරනවා. හඳට අධිග්‍රහිත දෙවියෝ ගමන් කරනවා. මහණෙනි ඊටත් වඩා වේගෙන් ඊටත් වඩා වේගෙන් ගමන් කරන්නේ ඔබගේ ආයුෂයයි. ගොඩක්ම වේගයෙන් යන්නේ කොහොමද පින්වතුනි? අපේ ආයුෂ.
අපි මේ මනුස්ස ලෝකෙට එනකොට මෙච්චර කාලයක් ඉන්නවා කියලා යම් කාලයක් අරන් ආවා. අපි දන්නේ කොච්චරද කියලා. එක එකනාට එක එක කාල තියෙන්නේ. ඇතැම්ම බොහොම තරුණ කාලෙමුත් තමන්ගේ සම්පූර්ණ කාලය ගෙවා දාලා යනවනේ. ඇතැම්ම අම්මාගේ කුසෙන් බිහිවෙන්නත් කලින් සම්පූර්ණ කාලය ගෙවා දාලා යනවනේ. එක එකනාට එක එක කාල ලැබිලා තියෙනවා. ඒ ලැබුණු කාල පරාසයත් වේගෙන් අහිමි වෙනවා. ඒ වේගෙන් අහිමි වෙවි පින්වතුනි අපි කොහෙටද ඇදෙන්නේ? ඇදෙන්නේ ජරා මරණ කරා. අපේ අවසන් මොහොත කරා උපනීයති. ජරා මරණ කරා ඇදෙනවා. අද්දුව ස්ථීර මොකුත්ම නැහැ. එකතු කරගන්න භෞතික කිසිවක් ස්ථීර නැහැ. අපි වටේ අපි සජීවීව එකතු කරගන්න කිසි කෙනෙක් ස්ථීර නැහැ. අපි හදාගන්න යම් සමාජ වටපිටාවක් තියෙනවද? ඒක ස්ථීර නැහැ. කිසිවක් ස්ථීර නැහැ. රැකගෙන ආරක්ෂා කරගෙන පරිස්සම් කරගෙන තියාගන්න කයවත් ස්ථීර නැහැ. ඔක්කොම ටික උපනීයති ලෝකෝ අද්දුහෝ ලෝකයම ජරා මරණ කරා ඇදීගෙන යනවා අස්ථිරයි. ස්ථීර මොකුත්ම නැහැ. බුදුරජාණන් වහන්සේ කොයි තරම් නම් මේ ජීවිතය කියන එක අවබෝධ කළාද කියන්නේ පින්වතුනි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු එක එක තාක්ෂණික උපකරණ හොයාගන්නවා. එක එක යන්ත්‍රෝපකරණ හොයාගන්නවා. එක එක බෙහෙත් ಜಾති හොයාගන්නවා. එක එක දේවල් හොයාගන්නවා. එයාට හොයාගන්න බැරුව යනවා. මගේ ජීවිතේ ජරා මරණ කරා ඇදෙනවා. මගේ ජීවිතේ මම මේ එකතු කරන කිසිවක් ස්ථිර නැහැ කියන එක. එයාට ඒක අමතකයි. පේන්නේ. වටහා ගන්න බෑ. හිතා ගන්න බෑ. තමන්ට නොදැනීම තමන් ජරා මරණ කරා ඇදීගෙන ගිහිල්ලා අවසානයේ ජරාවේ මරණේ ගොදුරක් බවට පත් වෙනවා. එයා දන්නෙත් නැහැ. ඕක තමයි ලෝකයේ ස්වභාවය. බලන්න තරුණ වයස්වල ගත කරනකොට හොඳ හැඩි දැඩි ශරීර ඇතිව නොයෙකුත් සෙල්ලම් පාන නොයෙකුත් දක්ෂතා කරන එපඳු ඇයෝ වෘද්ධ වෙනවා පේන්නේ නැද්ද? ලස්සනට නටපු නිලියෝ මැහැල්ලියෝ බවට පත් වෙනවා. නටා ගන්නවා තියා නැගිට ගන්නව බැරුව යනවා. පේනවද නැද්ද? පේනවනේ. හරි ලස්සන කතිකයෝ කතා කරගන්න බැරුව ගොත ගැහෙන තැනට එනවද නැද්ද? එනවා පේනවනේ. දත් හැලිලා ගිහිල්ලා දිව පණ නැතුව ගිහිල්ලා කතා කරන්න බෑ පැටලෙනවා. ඉගෙන ගත්ත ඒවා මතක නෑ අමතක වෙනවා. පේනවනේ. මහා ජව සම්පන්න ශරීර තියෙන පුරුෂයෝ තරුණ වයසේදී ඒ ශරීරයේ හෙට මෙහෙට හරවා සතුටු වෙවි ඉන්නවා. නාකි වෙනකොට ඒ ශරීරයට වෙන ඒවා පේනවද නැද්ද? පේනවනේ. අස්තිරයි. මහා මංගල උත්සව තියලා මහා ජයට සමරලා ගොඩාක් ෆොටෝ ගහලා වීඩියෝත් හදලා විවාහපත් වෙනවා. ඒ විවාහපත් වෙන භාර්යාවගේ අවමංගල්‍ය ස්වාමි පුරුෂයන්ට දකින්න ලැබෙනවා පේනවද නැද්ද? පේනවනේ. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වියෝව උහුලා ගන්න බැරුව බිරින්දෑවරු අඬනවා පේනවද නැද්ද? පේනවනේ. තමන්ගේ චූටි දරු පැටව පවා අහිමි වෙච්ච අම්මලා අඬනවා පේනවද නැද්ද? තාත්තලා අඬනවා පේනවද නැද්ද? පේනවනේ. උපනීයති ජීවිතේ ජරා මරණ කරා ඇදෙනවා. අද්දුව මේ ඔක්කොම අස්තිරයි. හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ අර තුල්ල කොට්ටිතේ පිරිසට තවත් අවවාදයක් කළා. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. හොඳට මතක තියාගත යුතුයි. මේ ජීවිතය කියලා කියන්නේ අත්තානෝ රැකවරණයක් නැති තැනක්, ආරක්ෂාවක් නැති තැනක්. අනබිස්සරෝ තමන්ගේ කියලා හිතාගන්න කිසිවක්ම මේකේ ඇත්තේ නැහැ. තමුන්ගේ කියලා අධිපතිකම් කියන්න පුළුවන් කිසිවක්ම මේකේ ඇත්තේ නැහැ. ඔක්කොම වෙනස් වෙලා යනවා.
අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කිසිවක් නැහැ. අපි නමුත් හිතනවා මේ දේවල් මට ඕන විදිහට තියාගන්නවා, මං හදාගන්නේ මට ඕන විදිහටයි, මං ගොඩනගාගන්නේ මට ඕන විදිහටයි, මට ඕන විදිහට ජීවත් වෙන කෙනෙක්. මිනිස්සු එහෙම කියනවද නැද්ද? මිනිස්සු එහෙම කියනවා. අහන්න ලැබෙනවා. මේවා අහනකොට කල්පනා කරන්න ප්‍රඥාවේ දෝෂයයි කියලා. ප්‍රඥාව තිබ්බනම්, ප්‍රඥාව තිබුණු කෙනා කොහොමද කල්පනා කරන්නේ? අත්තානෝ. මේ ජීවිතය කියලා කියන්නේ අපි රැකවරණයක් කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් අපට රැකවරණයක් නෙමෙයි. මිනිස්සු ගෙවල් දොරවල් හදනවා රැකවරණයක් උදෙසා. මිනිස්සු ධනය හොයනවා රැකවරණයක් උදෙසා. තව බොහෝ කටයුතු කරනවා රැකවරණයක් උදෙසා. හැමදේම වගේ රැකවරණයක් උදෙසා. රැකවරණය උදෙසා ඒ දේවල් එකතු කරගෙන ඔහු හිතාගෙන ඉන්නවා රැකවරණයක් තිබේය කියලා. ඔබට මතක ඇති බුද්ධ කාලේ හිටියා තෝදෙය්‍ය කියලා බොහෝම ධන සම්පත් තිබුණු සිටුවරයෙක්. ඒ සිටුතුමා තමන්ගේ තරුණ අවදියේ ගොඩාක් හරි හම්බ කළා. ඔහු හම්බ කළේ ඇයි? රැකවරණයක් උදෙසා. ඔහු ඉඩකඩම් ගත්තා රැකවරණයක් උදෙසා. ඔහු හොඳට පවුල් වුණා රැකවරණයක් උදෙසා. ඔහු තමන්ගේම කියලා හොඳට සේවකයෝ දාපු ලොකු ගෙදරක් හදාගත්තා රැකවරණයක් උදෙසා. තමන් හරි හම්බ කරගත්ත ධන සම්පත් ගැන ඔහු ගොඩාක් සතුටු වුණා. තමන්ට ලැබුණා හොඳ නිරෝගී පුතෙක්, ලෙඩ රෝග නැති හොඳ නිරෝගී පුතෙක් හම්බ වුණා. පුතාගේ නම සුභ. සුභ ලොකු මහත් වෙනකොට තාත්තට හරි සන්තෝසයි. තාත්තා පුතු දිහා බලාගෙන හිටියා. පුතා කීකරුයි, ගුණ යහපත්. තාත්තට එරෙහිව යන්නේ, උඩින් යන්නේ. ඔහු කල්පනා කළා පුතා මත්තේ මට හොඳ පුතෙක් ඉන්නව නොවේ. ධනං මත්තේ මට හොඳට සල්ලි තියෙනව නොවේ. එහෙම කල්පනා කර කර හිටියා. මට වෙන රැකවරණයක් ඕනේ. මිනිස්සු එහෙම කල්පනා කරනවා පින්වතුනි. ඒ කල්පනා රටාව මේ මිනිසයා තුල තිබීම අරුමයක් නන් නොවේ. මිනිසයා තුල ඒ කල්පනාව තියෙනවා. බුදුබණ පදයක් අහන්න ලැබෙන තාක් මිනිසයා තුල තියෙන මේ බඳු කල්පනා තමයි. බුදුබණ පදයක් අහනකම් මිනිසයන්ට හිතෙනවා මේ පිළිවෙලකට ගේ දොර හදාගත්තට පස්සේ පෞල් වෙලා වාසය කරනකොට එයාට හිතෙනවා මගේ නිවන, මගේ සැනසීම මේ මගේ පැල්පතේ තියෙනවා නොවේ. එයා එහෙම හිතනවා. එයා හොඳ රස්සාවක් කරනකොට එයාට හිතෙනවා මං ඉතින් හොඳ රස්සාවක් කරනවා කියලා කියන්නේ. ඒක නොවේ මගේ නිවන, මගේ සැනසීම. මගේ දරු පැටව ටික හොඳට ඉගෙන ගත්තා නම් ඒක නොවේ මගේ නිවන, මගේ සැනසීම. එහෙම හිතනවා. මට ලෙඩක් දුකක් නැත්තම් ඒක නොවේ නිවන, ඒකනේ සැනසීම. එහෙම හිතනවා. තෝදෙය කියලා කියන්නේ තේ ජාතිය කෙනෙක්. තෝදෙය එහෙම තමන් සම්බන්ධයෙන් රැකවරණයක් ඇත්ත කියලා හිතාගෙන හිටියා. තෝදෙය දන් දුන්නේ. තෝදෙය සිල් රැක්කෙත් නෑ. තෝදෙය බණ භාවනාවක් කරගන්න උනන්දුනෙත් නෑ. ඇයි හේතුව? තෝදෙයට ජීවිතය ගැන එහෙම දැක්මක් නෑ. ඔහු හිතන්නේ කොහොමද? මට හම්බ කරගත්ත ධනය තියෙනවා, මට පුත්තු ඉන්නවා. ආයේ මට මොනවද අඩු? ඔහොම හිත ඉන්නකොට තෝදෙය මරණය ළඟටම ආවා. වේගෙන් මරණය කරා ඇදීගෙන ඔහු මරණයට ලං වුණා දන්නෙත් නෑ. එක දවසක් ඔහුට මේ ලෝකෙන් තමන්ගේ ආභරණ වලින් සැරසූ ශරීරය පවා දාලා යන්න සිද්ධ වුණා. ඔබ දැකලා තියෙනව නේද? සිටුවරු, මහා ධනවත් මිනිස්සු තමන්ගේ ශරීරයේ සරසන් ඉන්න හැටි ඔබ දැක තියෙනව නේද? සමහරවට ඇඟිලි පහේම මුදු දානවා. අතෙත් රන් නොයෙකුත් පළඳනා දානවා. බෙල්ලෙත් රන් පළඳනා දානවා. පුළුවන් නම් කණ්ණාඩි දෙකක් රත්තරන් වලින් හදා ගන්නවා. ගොඩාක් දේවල් තියෙනවා. මිනිස්සු එහෙම ඉන්නවා. එසේ සරසවාගෙන නොඑක ආකාරයෙන් පවත්වාගෙන හිටපු ශරීරය පවා මිනිස්සු දාලා යනවා. තෝදෙයත් ගියා. ඔහුගේ ශරීරය මෙහි දාලා ගියා. සුබ තමන්ගේ තාත්තා මිය ගියා කියලා දැනගත්තට පස්සේ තාත්තා වෙනුවෙන්
මහා අවමංගල්‍ය උත්සවයක් කළා. කොඩි උස්සලා, තොරන් බැඳලා, සෑහෙන දවසක් තියාගෙන සුබ ලොකු අවමංගල්‍ය උත්සවයක් කළා. කාලේ ගත වුණා. සුබ දවසක් යම්කිසි කටයුත්තක් උදෙසා යනකොට සුබ ළඟට එනවා චූටි බලු කුක්කෙක්. ඒ කුක්කා සුබට අමුතු විදිහේ ඇඟැලුම්කම් පෑවා. ඒ කුක්කා දිහා බලාගෙන ඉන්නකොට සුබට ආදරේ හිතුණා. සුබ කුක්කාව වඩාගත්තා, ගෙදර අරන් ආවා. දැන් මේ කුක්කා හැදෙන්නේ සුබගේ සිටුමාලිගාවේ. මේක ඇත්තටම සුබගේ සිටුමාලිගාවට බවට පත් උනේ තාත්තගෙන් පස්සේ. ඇත්තටම නම් මේක ගොඩනැගුවේ කවුද? සුබගේ තාත්තා තෝදෙය්‍ය. දැන් තෝදෙය්‍යගේ මාලිගාවේ තෝදෙය්‍ය ආරක්ෂා සංවිධානය කරලා පවුරු බැඳලා සේවකයෝ තියලා සෑහෙන වෙහෙස මහන්සි වෙලා හදාගත්ත මේ මහා මන්දිරේ ඒ බලු කුක්කා හැදෙනවා. කුක්කා හරි ආඩම්බරයි. එහෙට දුවනවා මෙහෙට දුවනවා, පාරේ යන මිනිස්සුන්ට බුරනවා. සුබ කුක්කා දිහා බලලා ඒ කුක්කාගේ හුරතල් වලින් සතුටු වෙවි හිටියා. දවසක් මේ පාරේ තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වඩිද්දී මේ බලු කුක්කා බුදුරජාණන් වහන්සේට බිරුවා. බුදුරජාණන් වහන්සේ බලු කුක්කා දිහා හැරී බලලා බලු කුක්කට ඇහෙන්න කිව්වා. තෝදෙය්‍ය, නුඹ එකල මේ ස්ථානයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණවරු යනකොට ඒ ශ්‍රමණවරුන්ට බිරුවා. ඈතේ තෝදෙය්‍ය, නුඹ තාමත් ශ්‍රමණ බමුණන්ට බුරනවා නේද? එහෙම ඇහුවා. අර බලු කුක්කට තෝදෙය්‍ය කියලා කතා කරනකොටම බලු කුක්කගේ සැර බැස්සා. ඒ බලු කුක්කා හරි දුකටපත් වුණා. වෙහෙසටපත් වුණා. කවුද මේ බලු කුක්කා? ඒ තෝදෙය්‍යයි. හිතන්න පින්වතුනි, ජීවිතයක තියෙන අසරණකම. බුදුරජාන් වහන්සේ එදා වැඩ හිටපු නිසා කලින් මහා සිටුවරයෙක් බවට පත්වෙච්ච කෙනා ඊළඟ ජීවිතේ බලු කුක්කෙක් වුණා කියන දේ අපිට හරියට දැනගන්න ලැබුණා. අද මැරෙන මිනිස්සුන්ට මොනවා වෙනව ඇද්ද කියලා අපි කවුද දන්නේ? මැරෙන මිනිස්සු කොයි විදිහේ උපත් ලබනවාද කියලා අපි කවුද දන්නේ? අත්තානෝ, මේ ජීවිතය කියලා කියන්නේ අනාරක්ෂිත තැන. දරුවෝ කියලා කියන්නේ ආරක්ෂාවක් නොවේ. හදාගන්න ගේ කියලා කියන්නේ ආරක්ෂාවක් නොවේ. ධනය කියලා කියන්නේ ආරක්ෂාවක් නොවේ. මේ ලෝකයේ පිංගුතුනේ අපිට මේ පේන කිසිදු දෙයක ආරක්ෂාවක් ඇත්තේ නැහැ. තමන්ගේ ශරීරය, තමන් රැකගෙන පාවිච්චි කරන ශරීරයවත් තමන්ගේ ආරක්ෂකයා නොවේ. අනබිස්සරෝ මේ කිසිවක් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැහනේ. මේ දේ මට ඕන විදිහට වේවා, මෙසේ නොවේවා කියලා අපිට ලබන්න පුළුවන්ද? ඔළුවේ කැක්කුමක් ආවොත් එහෙම ඒ ඔළුවේ කැක්කුම අපිට පුළුවන් ද පළවා හැරගන්න? ඔළුවේ කැක්කුම මට එන්න එපා, මේ ඔළුවේ කැක්කුම දැන් බැහැර වෙයන් අපිට පුළුවන්ද? අපිට බඩේ කැක්කුමක් ආවොත්, පුංචි දතේ කැක්කුමක් ආවොත් අපිට පුළුවන් ද දතේ කැක්කුම කියන එක දැන් එපා බැහැර වෙයන්, බඩේ කැක්කුම දැන් එපා බැහැර වෙයන් කියලා? මේ ශරීරය ගැන අපිට එහෙම ලබන්න පුළුවන්ද? තමන්ගේ ශරීරය ගැනවත් අපට එසේ ලැබිය නොහැකිනේ. අනබිස්සරෝ කොයිතරම් සත්‍යයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර තුල්ල කොට්ටිතේ පිරිසට තවත් දහම් පරයයක්. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයන්. මේ ජීවිතය කියලා කියන්නේ තමන් යම් කිසිවක් මගේ කියලා අල්ලන් ඉන්නවනම්, ඒ මගේ කියලා අල්ලගත්ත හැම දේම අත්හැරලා දාලා යන්න වෙන එක. මේ ලෝකේ මිනිස්සු එක දේවල් මගේ කියලා අල්ලාගෙන ඉන්නවා. ඒ අල්ලගත්ත දේවල් සම්බන්ධයෙන් අපි කියන්න ගත්තොත් එහෙම කෙලවරක් නැහැ නේ. මේ දේ මගේ කියලා ගොඩාක් දේවල් මිනිස්සු අල්ලගෙන නැද්ද? අල්ලගෙන ඉන්නේ අපි කවුරුත්. අපි කාටත් පින්වතුනේ මේ ජීවිතය ගත කරනකොට අපිට පරිහරණය කරන්න ලැබෙන දේවල් සම්බන්ධයෙන් හිතනවා මේවා මගේ කියලා.
ඊට පස්සේ අපිත් එක්ක හිතවත් වෙන පිරිස ගැන අපිට හැඟීම් ඇති වෙනවා මේ අය මගේ කියලා. මිනිස්සෙක් අපි හිතමු තරුණ වයසේ ඉඳලා රස්සාවක් කරලා ගොඩාක් හම්බ කරලා සෑහෙන මහන්සියෙන් ඉතුරු කරලා එයා ගෙදරක් ගත්තොත් එහෙම එක්ක එයා මහන්සිලා ගෙදරක් හැදුවොත් ඒ හදපු ගේ එයා කොහොමද හඳුන්වන්නේ? මේක මගේ ගේ. එයා ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ එයා වාහනයක් ගත්තොත් එහෙම මේ වාහනේ මේක මගේ වාහනේ. ඒක ඇත්තෙන්ම වචන මාත්‍රයක්ද බලවත්ව තියෙන හිතවිල්ලක්ද? බලවත්ව තියෙන හිතවිල්ලන්නේ. මගේ කියන වචනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතවිල්ලේ ප්‍රශ්නේ තියෙන්නේ. අභ්‍යන්තරයෙන් බැඳෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. සජීවී අජීවී දේවල් වලට අපි බැඳී යනවානේ. මේවා මගේ, මේවා මට අයිති, මේවා මට ඕන විදිහට තියෙන්න ඕන. එහෙම අහුවෙලා යනවනේ. අස්සකෝ. මේවා මගේ කියලා අල්ල ගන්නවා. එසේ අල්ලාගත්ත සෑමදී සබ්බම් පහාය ගමනියන් හැමදේම අත්හැරලා යන්න වෙනවා. හැමදේම අත්හැරලා යන්න වෙනවා. ඒක හොඳට ප්‍රකටයි. අපිට පෙර මිනිස්සු මැරිච්ච විදිහ අපි දකිනවා නම් බලන්න පිංගුතුනි මිනිස්සු මරණයටපත් වෙලා තියෙන හැටි. ඇතැම් වෙලාවට මිනිස්සෙක් තමන්ගේම නිවසේ තමන් වෙහෙස මහන්සි වෙලා හදාගත්ත පුටු සැටියේ තමන් හාන්සි වෙලා ඉද්දි එහෙම්ම පණ යනවා. අපිට පේනවා ඒ මිනිස්සයා හම්බ කරගත්ත ධනය ඒ මිනිස්සයාගේ බැංකු පොත්වල තියෙද්දි ඒ මිනිස්සයා ගිහින් ඒ මිනිස්සයා හදාගත්ත නිවස එහෙම්ම තියෙද්දි ඔහු මරණය කරා ගිහින් ඔහුගේ මෘත ශරීරය අර සැටිය උඩ එහෙම්ම තියෙද්දි ඔහු ගිහින් ඔහු මහන්සි වෙලා අරගත්ත සැටිය ඊළඟට ඔහු මහන්සි වෙලා සල්ලි වියදම් කරලා ඔහු අරගත්ත රූපවාහිනිය ඔහුගේ ආභරණ ටික ඔහුගේ මුදු මේ හැමදේම මෙහි තියෙද්දි ඔහු ගිහින් ඔහුගේ ඉඩම් ඔප්පු ආදිය ඔහු පරේසම් කරලා දාලා තියෙද්බා කියමු අපි සේප්පුවක ඒවා සේප්පුවේ තියෙනවා ඔහු ගිහින් මෙහෙම නෙවෙද මිනිස්සු මැරෙන්නේ ඔහු දාපු සෙරෙප්පු දෙක පවා ඔහු පලන්දපු ඔරලෝසුව පවා මෙහෙ දාලා ඔහු ගිහින් නේ එහෙම නෙවෙද මිනිසුන්ට වෙන්නේ ඒක තමයි සිද්ධ වෙන දේ තමන්ගේ කියා යමක් අල්ලාගෙන ඉන්නවද ඒ හැමදේම දාලා යන්න වෙනවා ඔහු මෙහෙ ඉද්දී ගොඩාක් ශූරවීර කෙනෙක් නම් ගොඩාක් දක්ෂයෙක් නම් ඔහුට හම්බෙච්ච සම්මාන තියෙනවා කප් තියෙනවා ඊළඟට සහතිකපත් තියෙනවා ඒව ඔක්කොම මෙහි තියෙනවා ඔහුගේ මිනිස්සු මෙසේ මෙරි මෙරි යන හැට පේනවා මෙහෙම දකිනකොටත් පිංකතුනේ මේ ප්‍රඥාව නැතිකමේ තියෙන සාපය කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් මතක් වෙන්නේ මටත් මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනවා කියලා. එහෙම තේරෙන්න නම් බුදුබණ පදයක් ඇහෙන්නම ඕන. බුදුරජාන් වහන්සේ දාර තුල්ලකොට්ටිතේ පිරිසට තින් ඕවා කියලා දුන්නා. අවසාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාලා ඌනෝ ලෝකෝ අතිත්තු තණ්හා දාසෝ මේ ජීවිතය කියලා කියන්නේ ඌන එකක්. ඌන කියලා කිව්වේ හැමතිස්සෙම අඩුවක්. හැමතිස්සෙම මදි. ඇති කියලා එකක් නෑ. ඌනයි. අතිත්තු අතෘප්තිපත්. තෘප්තිමත් වෙලා ඉවරයක් වෙන්නේ. දැන් නම් ඇති කියලා සෑහෙන්නේ. කොච්චර තිබුණත් අතෘප්තිමත්. ධනෙ ගොඩාක් කිව්වත් තව ඕන කියලා හිතෙනවා. දේපල ගොඩාක් තිබුණත් තව තිබ්බා නම් කියලා හිතෙනවා. වස්තුව ගොඩාක් තිබුණත් තවත් තිබ්බා නම් කියලා හිතෙනවා. ඉවරයක් නෑ. ඒකට කියනවා අතෘප්තිමත්. ඌනයි. හරියට මුහුද වගේ. මුහුදට බලන්න ගංගා කොච්චර ගලනවද කියලා. මොහොතක්වත් නොනැවති මහා ගංගා මුහුදට ගලනවද නැද්ද? ගලනවානේ. දැන් ලංකාවේ තියෙන මහා ගංගාත් මුහුදට ගලාගෙන යන්නේ නේ. මේ මොහොතේත් ගලනවනේ. ඉන්දියාවේ කොච්චර ගංගා තියෙනවද?
කිලෝමීටර් ගණන් පළල ගංගා තියෙනවා. එව්වක් කොහෙටද ගලන්නේ? මුහුදට. මුහුදේ කොච්චර ගංගා ජලය එකතු වුණත් මුහුද තිබ්බ ගානටම තියනවද නැද්ද? තියෙනවා. පිරෙන්නේ. අතෘප්තිමත්. ඕන් ඔය වගේමයි. ඕන් ඔය වගේමයි මේ සාමාන්‍ය సంతානයක ස්වභාවය. අතෘප්තිමත් තණ්හාවට දාස වෙලා. තෘෂ්ණාව කියන එක තමයි මේ ජීවිතවල ස්වාමියා. හාම්පුතා. අපේ මේ ජීවිත හරියට දාසයෝ වගේ. දාසයාට හැමතිස්සෙම හාම්පුතා අණ කරනවා. හාම්පුතා අණ කරනකොට දාසයාගේ හාම්පුතත් එක්ක එරෙහිවිලි නෑනේ. හාම්පුතා කියන හැටියකට එහෙයි අනේ මං එහෙම කරන්න. එහෙම නේද දාසයා කියලා කියන්නේ. මේ තෘෂ්ණාව විසින් අණ කරනවා. අසවල් රූපේ හැඩ බලාපන්. එතකොට අපි ඇහැ හරවන ඔය පැත්තට එහෙයි කියලා. තෘෂ්ණාව අණ කරනවා. අසවල් සද්දේ අසාපන්. අපි එහෙයි කියලා. ඒ සද්දෙට කන යොමු. අසවල් කෑම හරි රසවත්. ඒක අලුතෙන් ආවේ. ඒක උඹ කාලා බැලුවද? ඒකේ රස බලාපන් කියලා තෘෂ්ණාව අණ කරනවා. අපි එහෙයි කියලා ඒකේ දිව ගාලා බලනවා. එහෙමමයි නේද මේ ජීවිතේ මෙතුවක් ගෙවුනේ? ඕක තමයි පින්වතුනි ජීවිතය යන පිළිවෙල. ජීවිතය කියන්නේ ඕන්න ඔය වගේ එකක්. ඒක බුදුරජාන් වහන්සේ එදා අර තුල්ල කොට්ටිතේ හිටපු සාමාන්‍ය මිනිසුන්ට කියලා දුන්නා. ඒ මිනිස්සු අතරේ සිටුවරු, වෙළඳ ව්‍යාපාරිකයෝ, දේශපාලඥයෝ, ධනවතුන් දුප්පතුන්, ඊළඟට උගතුන් නූගතුන් මේ ආදී හැම කොට්ටාසයක්ම උතන හිටියා. ඒ අය ඔක්කොටම බුදුරජාන් වහන්සේ සමසේ සත්‍ය දේශනා කළා. ප්‍රඥාව උපදින ධර්මයේ දේශනා කළා. මූලික ධර්ම කාරණා 4ක් උදව් කරගෙන. මොනවද ඒ ධර්ම කාරණා 4 පින්වතුනි? උපනීයති ලෝකෝ අද්භූ ජීවිතේ ජරා මරණ කරා තමයි ඇදෙන්නේ ස්ථිර මුකුත් නෑ. දෙවෙනි කාරණේ අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ මේ ලෝකේ අපි රැකවරණයක් කියලා හිතන කිසි දෙයක් රැකවරණයක් නෙවෙයි. අපේ වසඟේ පවත්වන්න පුළුවන් මුකුත් නෑ. තුන්වෙනි කාරණේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනියන් මේ ලෝකේ මොනවා හරි අපි මගේ කියලා අල්ලගත්තොත් අල්ලගත්ත හැමදේම දාලා යන්න වෙනවා. හතරවෙනි කාරණේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ජීවිතේ පුරවලා ඉවර කරන්න බෑ ඌණයි අතෘප්තිමත් තණ්හාවට දාසය වෙලා තණ්හාව විසින් මෙහෙවන විදිහට මේ ජීවිතේ නටවනවා. ඉතින් ඔන්න ඔය ධර්ම පරයයන් 4න් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට එතන හිටපු අයට ප්‍රඥාව උපන්නා. හැමෝටම උපන්නද? හැමෝටම උපන්නේ නෑ. එතන හිටියා තොල්ලකොට්ටිතේ ප්‍රධාන මහා සිටුවරයාගේ පුත්‍රයා. ඒ පුතුගේ නම රට්ඨපාල. රට්ඨපාල පුතු හරි ඥානවන්තයි. ඔහු තොල්ලකොට්ටිතේ ප්‍රධාන සිටුවරයාගේ පුතා. ඔහුගේ හිතේ තිබුණු පැතුම් තාත්තගෙන් පස්සේ සිටු පදවිය ගන්න එක. ඌට ප්‍රඥාව ලැබෙනකොට ඌට අර ඔක්කොම පුස්සක් කියලා හිතුණා. ඔහු බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පැවිදිලා ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රට්ඨපාල මහරහතන් වහන්සේ. එතකොට බලන්න එතන ඒ බණපදේ අහපු අයගෙන් රහතන් වහන්සේලා බවට පත් වෙන්න තරම් ප්‍රඥාව මුහුකුරා යන්න ඒ බඳු ඥානවන්තයෝද සිටියා. එතන තවත් මාර්ගඵල ලැබුව අය ඉන්න ඇති. අනාගාමී වෙච්ච අය, සකදාගාමී වෙච්ච අය, ඊළඟට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු අය. ඒ බණපද අහපු තැන
ඉන්න ඇති. එතන හිටපු අයකින් කොටසක් අනේ බුදු බණ කොච්චර සත්‍යයක්ද කියලා. බොහෝම පහන් සිතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ යන්ට ඇති. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්ට ඇති. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝරුවන සරණ යන්ට ඇති. එහෙම පිහිට සලස ගත්තා. ඇතමෙක් මේ බණපදේ අහගෙන ඉඳලා ඔහි නැගිටලා යන්න ඇති. ඒක අමතක කරන්න ඇති. ඇතමෙක් සමහර ලාවට ඒ බණපදේට ගරහා ඔහි යන්න ඇති. එක එක්කෙනා එක ගමන් යනවා. එක එක්කෙනාගේ ගමන තීරණය කර ගැනීමේ අයිතිය එක එක්කෙනාට පෞද්ගලිකයි. තමන්ගේ ගමන පිංගුතුනේ තමන් තීරණය කළ යුතුයි. ඇත්තෙන්ම තමන්ගේ ගමන තීරණය කරන්නේ තමන්ම තමයි. තීරණය කරනවා කිව්වාට වඩා ඒක අපි තේරුම් ගත යුත්තේ තමන්ගේ ගමන හදාගන්නේ තමන්. බුදු කෙනෙකුගේ ශ්‍රී සද්ධර්මයෙන් කරන්නේ හරි ගමනක් හදාගන්න හැටි පෙන්වීමයි. බලන්න මේ අද ශ්‍රවණය කරපු මේ ලස්සන බණපද කොච්චර ජීවිත අවබෝධයක් ඇති කරලා දෙනවද? අපි මේ ගත කරන ජීවිතේ පිංගුතුනි අපි කොහේ හරි ලෝකෙකින් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා නොයේක් දේවල් කර ජීවත් වෙලා අපි මෙරිලා කොහේ හරි යනවනේ. එහෙමනේ අපි හැමදැනටම වෙන්නේ. අපිත් එක්ක එකම පවුලේ ජීවිතේ ගත කරපු අය මිය පරලෝ ගියාට පස්සේ ඒ අයෝ අපේ ඥාති සමාගමෙන් ඈතට ගියානේ. අය කොහේ ගියාද කියලා අපි දන්නේ නෑනේ. ඉතින් ඒකමනේ අපිටත් වෙන්නේ. මේ ලෝකෙට තනියම ආවා. මේ ලෝකේ පිරිසක් එක්ක හිටියා. අපිට ආයේ කොහේ හරි තනියම යන්න වෙනවා. తాවකාලිකව අම්බලමකදී හම්බෙච්ච පිරිසක් වගේ. තම තමන්ගේ ගමන් බිමන් යන අතරේ අපි හිතමු මිනිස්සු පිරිසක් වැස්සකට අම්බලමකට ගොඩ වුණා. ඒ අය යන්නේ තම තමන්ගේ ගමන් වල. එක එක්කෙනාට තියෙන්නේ එක එක රාජකාරී එක එක වැඩ කටයුතු. අපි යන් අම්බලමකට ගොඩ වැදුනා. ඒ අම්බලමට ගොඩ වැදුනට පස්සේ මේ අම්බලමේ එක අයව අපිට ආශ්‍රයට කතා බහට අපිට මුණ ගැහුණා. අර මහ වරුසාව ඇදහැලෙන කාලවකවානුවේ අපි ඒ අයත් එක්ක ඇතැමුත් එක්ක ප්‍රියව හිටියා. ඇතැමුන්ගේ මතවාද වලට අපි ගැටි හිටියා. ඇතැමුන් අපිට පෙන්වන්න බෑ. ඇතැමුන් හරි ප්‍රියයි. අපි අම්බලමේ හිටියා. ඒ අම්බලමේ ඉඳලා වැහි පෑයූ සැනින් අපි අපේ ගමන යනව නේද? අනික් අය ඒ අයගේ ගමන් යනවා. ඕක තමයි මේ ජීවිතවල වෙන දේ පිංකතුනේ. මේ ජීවිතේ වාසනාව තමයි මේ මනුස්ස ලෝකයේ කියන අම්බලමට අපි මේ මොහොතේ ගොඩ වදිනකොට මේ අම්බලමේ මේ මනුස්ස ලෝකේ බුදු කෙනෙකුගේ සද්ධර්මය රැවුදෙනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙනවා. බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන් විසින් පවත්වනවා. ඒක ආරක්ෂා කරනවා. ඒක බෙදා හරින්න උත්සාහ කරනවා. දහම් කතාවෙන් දහම් පොතපතින් නේක ආකාරයෙන් ධර්මයේ ලෝකයට ව්‍යාප්ත කරන්න කල්යාණ මිත්‍රෝ උත්සාහ කරන කාලෙක අපි මේ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආපු අපිට යම් මිනිස්සෙක් යම් ජීවිත උරුමයක් තමන්ගේ උරුමය කරගෙන ඉන්නවද? ඒක එහෙම් පිටිම තියනවද නැද්ද? එහෙම් පිටිම තියෙනවා. ජීවිත උරුමය මොකද්ද පින්වතුනි? අපිත් වේගෙන් ඇදෙන්නේ ජරා මරණ කරා. අපිටත් මේ ලෝකේ ගොඩනගා ගන්න කිසි දෙයකින් ස්ථිර රැකවරණයක් හදාගන්න බෑ. අනාරක්ෂිතයි අපේ ජීවිත. අපේ ජීවිතවලත් ගොඩාක් හැඟීම් පුරවලා ඉවර කරන්න බෑ. අතෘප්තිමත් ජීවිත ගත කරලා ඔහේ යම් දවසක හරි හම්බ කරගත්ත දේවලුත් තමන් වටේ තියෙන සියල්ලත් අත්හැරලා දාලා සබ්බම් පහේ ගමනියන් අපිටත් යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙව් ජීවිතයක තමන්ගේ රැකවරණය ගැන ගොඩාක් හිතන්න ඕන.
තමන්ගේ රැකවරණය කොතනද අපිට හදාගන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ රැකවරණය ගැන අපිට දේශනා කළා. පළමුවෙනි රැකවරණය තමයි තෙරුවන් සරණ යාම. හොඳට තෙරුවන් සරණ යන්න. හදවතින්ම තෙරුවන් සරණ යන්න. ගලේ කෙටු ඇකුරු වගේ තෙරුවන් සරණ තමන්ගේ ජීවිතය තුළ තැන්පත් කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරුවන සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා සද්ධර්මයේ සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක මහා සංඝරුවන සරණ යන්න. ඒ තෙරුවන් සරණේ පිහිටලා පින්වතුනේ නොපමාව ප්‍රමාද නොවි තමන් පින් කරගන්න. තමන් කුසල් රැස් කරගන්න මහන්සි ගන්න. තමන් හොඳට ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. තමන් හොඳට යහපතේ හැසිරෙන්න මහන්සි ගන්න. ඒ දේ කර කර ජීවිතේ ගත කරනකොට කොයි මොහොතක හරි මරණය එයි. මරණයේදී අපිට අපේ පරිහරණය කරපු ශරීරේ පවා අත්හැරලා දාලා යන්න වෙයි. එසේ යනකොට හැබැයි තෙරුවන් සරණේ ආරක්ෂාව අපිට තියෙනවමයි. රැස් කරගත්ත පිනේ ආරක්ෂාව අපිට තියෙනවමයි. රැස් කරගත්ත කුසල් වල ආරක්ෂාව අපිට තියෙනවමයි. පුරුදු කරපු ධර්මයේ ආරක්ෂාව අපිට තියෙනවමයි. පුරුදු කරපු සුචරිතයේ යහපතේ ආරක්ෂාව තියෙනවමයි. මේ මරණයට පත්වෙන ජීවිතයේ අසරණ වෙන්න නොදී ආරක්ෂා කරගන්න අප කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානු සතර වරන් දෙවියෝ සෙම්පති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දෙව් සැපින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ප්‍රඥාව උපදවන ධර්මය මෑත කාලේ ඉස්මතු කරපු නිසා තමයි පින්වතුනි අපි කාටත් ජීවිතය ගැන වටිනා අවබෝධයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණේ. ජීවිතය ගැන වැටහීමක් ඇති කරගන්න අපිට පුළුවන් වුණේ. ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණ පුරන මහා සංඝරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මේනිවරුත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම ලබත්වා. ගෞතම ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. මීට වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ නිකවැරටිය ගලමාවතගම පදිංචිව සිටි පින්වත් HP ලීලාවතී මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දාන සිදු කරන පින්වත් සමිත් අබේකෝන් මහත්මයා සහ කරුණා හේරත් මහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු දෙමාපියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින අනුමෝදන්ව මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දාන සිදු කළ නොම්බර 2 ලෙව්ල කැටවල මහනුවර යන ලිපිනේ පදිංචි පින්වත් සමිත් අබේකෝන් මහත්මයාටත් කරුණා හේරත් මහත්මියටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසි පින්වතුන්ලගේ ජීවිතයේ සියලු යහපත සියලු අභිවෘද්ධිය වේවා. ධර්ම දානය කරපු ඔබ ගොඩාක් සතුටු වෙන්න. මේ දහම් පද අහන සදහැවත් පින්වතුන්ලාට තමන්ගේ ජීවිතය තුළ විශාල යහපතක් උපදවා ගන්නට ලැබෙන්නේ අද පින්වතුන්ලා කරපු ධර්ම දානය නිසා. මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර සියල්ල දියුණු වේවා. පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ දියුණු වේවා සාර්ථක වේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා වේන
සියල්ල දුරු වේවා. බාධාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ හොඳට පින් කර ගන්නට ලැබේවා. ගුණදහම් දියුණු කර ගන්නට ලැබේවා. පින්වතුන්ලා හැම දිනාට අද ධර්ම දාන කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිරතුරුව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ සදහැවතුන්ලා හැම දෙනාට තමන්ගේ ජීවිතයට දිවි තිබෙන තුරාම නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුරම ලැබේවා. කලන මිතුරු ඇසුරේ පින් පුරාගෙන ගුණ පුරාගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ පවත්වන තුන අපේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන අද දවසේ සාක්කාත දායකත්ව ධර්මදේශනා වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරපු පින්වත් සමිත් අබේකෝම් මහතා සහ කරුණා හේරත් මහත්මිය අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන නැවතත් ශ්‍රද්ධා රූප වාහිනී ස්වාක්කාත සදහම් දේශනේ මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.